දරු පරපුරට මහ නුගරුකක් වේ. දහස් ගණන් රෝගීන් හට ජීවිතය දෙන ජීවකයකු වූ අව්‍යාජ සරල බව ජීවිතය කරගත් වෛද්‍යසේකර හෙළවෙද පරපුරේ වර්තමානික සලකුණ. च धम्मे च संगे च रूपं संगे च कामे च रूपेति रूपं वाते च विन्दे च कते च दोषन्यक्खे च भूते च මොරගුල ක්‍රියාගුණ කොළ වේලා කොමේනිය සමෝරාගෙන පොල් සම කොට ඇමරිකා දෙහිය මුල් දමා පොරගෙන ඊට පස්සේ එම රොඩු මලවා බස් සමග කන්න දෙන්න කියනවා. ඊට පස්සේ සර්පයෙන් ගැබිනි මල කුණ වැටීමට සර්ප විසෙන් ගැබිනි මල කුණ වැටීමට යමදේද අර කාල්කේ පොඩ්ඩක් පුරු ගන්නකො කාල්කේ කියන්න බං ඉස් වර්ග ටික මොනවද වාද පීනක තීත් පීනක තෙම් පීනක මම කැමතියි ඔබතුමාගෙන් මේ මොකක්ද මේ පරම්පරාවේ වගතුක පොඩ්ඩක් කතා බහ කරන්න. ඔව් ඩීඩී වෛද්‍යසේකර වෛද්‍යතුමා කියන්නේ ඇත්තට මගේ සීයා මගේ ගම ඇවිල්ලා මිනවන්ගොඩ වැල්හේනේ. නමුත් සීයා පදිංචි හිටියේ කුරුණෑගල කළුගමුව දැන් මෙතන වීරුව විතර ගාමේ. ඉතින් මගේ පවුල විස්තර කරතොත් මගේ තාත්තා ආර්.ඩී. ජයවීර, අම්මා කරුණාවති, මම පවුලේ වැඩිමලා, මට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. ඉතින් අපේ තාත්තගේ අම්මගේ අම්මා ඒ කියන්නේ මේ වෛද්‍යසේකර සීයාගේ නැන්ද කෙනෙක් කියනවා. තාත්තගේ අම්මගේ අම්මා පදිලා හිටියේ අපේ ගෙදර. තාත්තගේ අම්මා හැම මාසෙක දෙපාරක්ම සිංහලේ එනවයි කියලා මේ සීරා බලන් එනවා. හරිම ලෙන්ගතුකමක් තිබ්බා. ඔය එන අතරතුර අපේ කවුරු කෙනෙක් එක්කන් එනවා. එක්ක මාව එක්කන් එනවා, එක්ක මල්ලි එක්කන් එනවා. කවුරු එක්ක තිග්‍රාම තනියම එන්නේ. ඇවිල්ලා බොහෝ දුරට දවස් 4-5ක් ඉඳලා තමයි යන්නේ. ඉතින් අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ මාළුවක් තිබිච්ච ගාම්ම කිරියම් කරන්නේ අපි එක්කන් මෙහෙනවා. ඒ ආපු වෙලාවට මේ සීයා කරන්නේ අපි ගන්නවා සීයාගේ වැඩවලට. බෙහෙත් හදන්න, එහෙම නැත්නම් සීයා යනවා ලොකු වැඩවලට යනවා. තොইল වැඩවලට යනවා. ඒ වැඩවලට අපිත් එක්කයි යනවා. ඉතින් කොහොම ගින් අන්තිමට අපේ තාත්තාට කිව්වා සීයා මේ ළමයට මට උගන්නන්න අදහසක් තියෙනවා. ළමෙක්ව මට පුළුවන් නම් දෙන්න කියලා. ඉතින් කොහොම ඊට පස්සේ මම බෙදකම ආයන්න මූලික කරුණු ටික සීයා තමයි මට කියලා දුන්නේ. එතනින් එහාට තමයි මගේ ජීවිතේ සම්දිස්ථානයක් එන්නේ. මම බැඳෙනවා ගුවන් හමුදාවට. ඒක ගුවන් හමුදාවේ නිමාඩු ලැබෙන්නේ කොයි වෙලාවේද මම එනවා මෙහෙ. සියලා ගෙදර. ඇවිල්ලා ඒක අල්ක තවත් දැන් පුහුණු කරනවා. ඒ අතරතුර අපේ ගුවන් හමුදාවේ කට්ටියගේ උලුක්කු. එතකොට පොඩි දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපේ ට්‍රේනින් පීරියඩ් එකේදී. මම හැමෝටම පොඩි මාන්තුලෙන් මතුරලා බෙහෙත් සියල්ලම සුව වුණා. ඒ පොඩි දේවල් ඇත්තෙම හරි පුදුම විදියට පස්සේ ගුවන් හමුදාව මට වෙද මහත්තයා කී කට්ටිය කියන්න පටන් ගත්තා. එතනින් එහාට ඔහොම ඉන්නකොට මට හම්බ වෙනවා හිඳෝගම තිස්ස වෙද මහත්තයා කියලා එක්කෙනෙක්. ඒ සර්පද වෙද මහත්තයෙක්. ඊට පස්සේ එතුමාගේ තිබිච්ච අත්පොතපත පවා මට දුන්නා. ඒ වෙද මහත්තයාගේ තිබ්බ අත්පොතපත පවා මට ප්‍රදානය කරුවා. මේ වෙද මහත්තයාගේ තිබ්බ වටිනා දේවල් මට දුන්නා. ඉතින් එහාට මට හම්බ වෙනවා නාච්‍යදුව බෝමලුවේ පන්සලේ අතිදක්ෂ පිස්සු බලු ඇස් වලට බෙහෙත් කරපු හාඳුනනමක්. අර මගේ වෙද සාත්‍රේ ගාන හාඳුන ආස හිතිලා ඒ හාඳුනේ තිබිච්ච දක්ෂ දේවල් ටිකක් මට දුන්නා. පිස්සු බල්ලෙක් ආපුවාම
ඉන්ජෙක්ෂන් ගහන්න කලින් අපිට පුළුවන් අතල මන්ත්‍රයක් තියෙනවා. ඒ මන්ත්‍රයේ තෙල් ටිකක් දාලා අත් දැම්මහම පිස්සු බලු හිත තියෙනවා නම් ඒ තෙල් ටික අතේ නටනවා. නැත්තම් නැහැ. ඒ වගේ දක්ෂ වෙදකම ඇස් වෙදකම. ඒ හඳ ගොඩක් කරේ ඇස් වෙදකම. ඔය ඒ සුද ගොඩක් දේවල් උට බෙහෙත් වෙනවා හාඳුරු ගාව. ඒ බෙහෙත් සේරම ටික මට දුන්නා. ඊට පස්සේ මට හම්බ වෙනවා අපේ බලනකොට අපේ ඥාති හාඳුරු නමක් ජයවර්ධන හාඳුරෝ කියලා. අති දක්ෂ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බෙහෙත් වලට අනුරාපුරේම හිටපු අති දක්ෂ හාඳුරු නමක්. ඒ හාඳුරුත් අපේ ගෙදරත් වැඩියා. මට ගොඩාක් උදව් කෙරුවා මගේ වෙදකමට. ඒ හාඳුරුගේ තිබිච්ච දැන් ඔය හාඳුරු පොත්පත් මම ගාව තියෙනවා. ඒ තිබිච්ච දේවල් සේරම ටික මට තමයි දුන්නේ. අන්තිමට හාඳුරුවන්ට ඒ හාඳුරුවද නැහැ. ඒ හාඳුරුවන්ට තුවාලයක් හැදුනා කකුලේ. හාඳුරුවන්ට ඒ තුවාල සුවපත් කරන්න බැරුව යනවා. දොස්තරවරුන්ට. මං ගිහිල්ලා මං බෙහෙත අරන් ගිහලා මං හාඳුරු සුවපත් කළා ඒ තුවාලේ. දොස්තරල පුදුමුණාලු කකුලේ මෙච්චර දරුණු තුවාලයක් ඇවිල්ලා බේරිච්ච එකම එක්කෙනා වහන්සේ කියලා කිව්වලු. මං එනකොට කකුලේ ඇතුලේ කුබා වගේ කකුල. මම අපේ ගම්පහ ඉඳලා මං ගියා හාඳුරු බලන්න. ගිහින් ගිහලා හාඳුරුන්ගේ තුවාලේ සුවපත් කෙරුවා. මං හිතන්නේ ඔබතුමා පූර්වයෙන් ගෙන විශාල වාසනාවක් හිමින් ක්‍රියාත්මක වෙනවා. මොකද එකක් තමයි කුඩා කාලෙම 100 අඳ ගහගෙන 100 සතු වෙදකම දැනුම ඒකට ඕන කරන උත්තේජනය ඔබතුමාට ලබා දෙනවා. එතනින් පස්සේ ජීවිතේ ඔබතුමාට හම්බෙන බොහොම විශිෂ්ට ගුරුවරු මේ ආචාර්යවරු මේ හැමදෙනෙක්මත් බොහොම ආදරයෙන් බොහොම ලෙන්ගතුකමෙන් ඔබතුමාට මේ ශිල්පය දෙනවා. ඊට පස්සේ ඔබතුමාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ ඔබතුමාගේ බිරිඳ වෙන්නේත් ඒත් මේ වෙදකමත් එක්ක තියෙන මොකක්ද සම්බන්ධතාවයක් කරුණු කාරණාවක් එක්ක. ඔබතුමා කිසියම් විශේෂ රෝග කීපයකට වැඩි විශේෂඥතාවයක් දක්වන්න ගන්නවා ඊට පස්සේ මේ සියල්ලෙන් ගන්න අත්දැකීම් ටිකත් එක්ක. ඒ ගැන පොඩ්ඩක් අපි කතා බහ කළොත්. බෙහෙත් කළේ ඉස්සලාම බෙහෙත් කළේ සෙම හතියට. සෙම මංගවට එක්කන් එනවා මාව එක්කන් ගිහින් තෝ අනුලා හොස්පිටල් එකට මේ දුම්වල ළමයි මේ ගෑස් වල ළමයි හොස්පිටල් නවත්තලා එන්න මං ගිහිල්ලා ටිකට් මගෙන් මාව එක්කන් ගිහිල්ලා ඒගොල්ලෝ අම්මලා හතර ඇවිල්ලා මගෙන් අහනවා වෙද මහත්තයෝ දැන් ළමයා මෙහෙම ඉන්නේ ටිකට් කපා ගෙන්නද කියලා. ගහද මායි නෝනයි වැට්ට යන්න ලෑස්ති වෙලා. දෙන්නම ඇඳගෙන හිටියේ යුනිෆෝම් ඇඳගෙන දෙන්නම. ඒත් අපි කෝවාර එකේ හිටිය අනුලාපුරේ ගාඩ්ලුවෙන් කෝල් එකක් ආව මට වෙද මහත්තයා හම්බෙන්න අමාරු ලෙඩෙක් අරන් ඇවිල්ලා ළමෙක් අරන් ඇවිල්ලා ළමයාට එච්චර සිහිත් නැහැ. ඉස්පිතාලේ යවන්න වෙද මහත්තයා ගාවට එවන්න කියලා ඇහුවා. මං ඉතින් කිව්වා එච්චර අමාරු නැගී ඉස්පිතාලට යන්න කිව්වා. අර අම්මා කිව්වලු බෑ වෙද මහත්තයා ගාවට ළමෙක් ඉන්න ඕන කියලා අම්මා කියලා කියනවලු කියලා මට ආයි ගාඩ්ලුවෙන් ආව වෙද මහත්තයාට හම්බෙන්න ඕනම කියලා කියනවා. මං කිව්වා නම් අපේ කඳුන් අඳුතුමාට දැනුවත් කරලා එවන්න කිව්වා. ඊට පස්සේ අම්මා දරුවා එක්කන් ආවා. එනකොට දරුවා බෙල්ල කඩන් වැටිලා මෙහෙම. එහෙම හිර වෙලා වලිප්පු හැදිලා. පස්සේ මම බෙහෙත් කරලා ඔක්කොම කරලා අපි දෙන්න දරුවා නාවලා තමයි අපි දෙන්න වැටලා ගියේ. යනකොට අපි වෙලාවත් පැයක් විතර පහු වෙලා. ඉතින් අපිට මුත් කිවිනකොට දැනගත්තා. ඉතින් දරුවා සූපත් කරලා තමයි අපි හැරියේ. ඒ දරුවා සමාජයට දරුවා වලිප්පු හැදලා තිබේ. වලිප්පුව කියන්නේ සෙම හිර වෙනවා. මේ තවටයක් ගියා ගුණන් දරුවෝ ජීවිතේ නැති වෙනවා. ඒ අවස්ථාවේදී. ඉතින් දරුවට ඇත්ත මේ අවස්ථාවේ අපි හොස්පිටල් එක ගන්න කිව්වොත් ඒ යන කාලෙ තුම ඇති දරුවෝ නැති වෙන්න. මම එන්නේ හේතුව මට පීනස් සමහරු හැදිලා ඔලුව උස්සගෙනවත් ඉන්න බෑ. ඒ මුහුණ යනවා සෙම පපුවේ හතිය වගේ එහෙම තිබිලා ඒකට බෙහෙත් දැන් තමයි ආවේ. මූණ ඔක්කොම කඩු වෙලා ඇස් සිදිමිලා එහෙම තමයි තිබුණේ. අවුරුදු ගාණක් මම ඉංග්‍රීසි බෙහෙත් බීලා තියෙනවා. ඊට අමතරව ඔය සෙම අමාරු වැඩෙනුළු පිරිටන් જાතිය එහෙම හරියට බෙහෙත් බීලා තියෙනවා. අවුරුදු 7-8කට වැඩි. පටන් අරගෙන සතියක් විතර යනකොට මට සම්පූර්ණ විදියටම සුව වුණා. සති 3ක් දවස් 18ක් කොහෙද බෙහෙත් දිව්වේ එතනින්ම සනීප වුණා. ඉමෙද මහත්තයාගේ බෙහෙත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. දැන් බෙහෙත් අරන් ඉවරෙලත් දැන් මම අවුරුද්දකට වැඩි තාම මට හැදුන්නේ නැහැ. ලොක්ස් 11 මට. ඒ ගමන මම බයිපාස් කරන්නේ නැහැ කියලා කොහොමත් හිතාගෙනම හිටියා. විද මහත්තයා අපේ කියන විදිහටම මම පිළිපැද්දා. ඊට පස්සේ කොහොම හරි මාස 5ක් විතර යනකොට හොඳටම හොඳ වුණා. මට බයිපාස් වලට එන්න කිව්වා. ගිය අවුරුදු නොවැම්බර් වල. ඊට පස්සේ බලනකොට මට බයිපාස් කරන්න දෙයක් නැහැ. බ්ලොක්ස් 11.
ඊට පස්සේ ડોක්ටර්ස්ලා ඇහුවා ඔයාට කොහොමද හොඳ වුනේ කියලා. ඉතින් කොහොම හරි දැන් අවුරුද්දකට ළඟයි මම බෙහෙත් මොකුත් බොන්නේ නැහැ. එනකොට අඩිය තියාගෙන ඉන්න බැරුව දනිස් ඉදීම ඇඟේටම ඇවිල්ලා තිබුණේ මට. ඒකලා මේ දනිස්සෙම ගොඩක් අමාරුයි බබත් චූටි. එතකොට එයාගෙනුත් ටිකක් අර කරදර වැඩි. එහෙම අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ මම මහගෙදර කෑ ගල්ලා එහෙ නැවතිලා තමයි ගොඩක් ප්‍රතිකාර වලට ආවේ. ඒක දිගට දවස් 7ක් ඇවිල්ලා ඊට පස්සේ මාසෙන් මාස වගේ ආවා. පස්සේ මාස දෙකකින් දෙකට ඇවිල්ලා දැන් මට ගොඩක් සුවයි. දැන් ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා එද මහත්තයාට. මොකද මම අහම්බෙන් දැනගත්ත එක මේක. ඉතින් දැන් ගොඩක් මම සුව වුණානේ. මමත් ඉතින් කරන්නේ එද මහත්තයා ගැන තවත් ඉතින් මේ වගේ රෝග තියෙන කට්ටිය දැනුවත් කරන එක තමයි. හිතන්නේ ඒ මුල් කාලේ ගුරුවරුත් මේ සියල්ල තමන්ගේ පවුල්වල ඕන තරම් අය ඉදිද්දී ඔබතුමාට ඔය ශේෂ්ත්‍රයට යොමු කරන්න ඇත්තේ ඔබතුමාට ඔය ශිල්පයේ දෙන්න ඇත්තේ ඔය තියෙන හාස්කම ඔය තියෙන වටිනාකම ඔබතුමා ගාවට එන බව ඒගොල්ලන්ට දැනෙන්නේ නැති යම් හේතුවකින්. මොකද කෙනෙකුගේ ජීවිතයක් සුවපත් කරනවායි කියන එක කෙනෙකුට මිල කළ නොහැකි පුණ්‍ය කර්මයක්. ඒ විතරක් නෙවෙයි ජීවිතේ මම හිතන්නේ හැමදාමත් කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන් වටිනාකමක්. මොකද අද ඔබතුමාගෙන් වගේ වෙදකම් ලැබලා හුස්ම ගන්න ජීවත් වෙන රෝගීන් 100,000 ගණනාවක් ඇති. දේශීය වෙදකම පාරම්පරික වෙදකම බැහැර වෙන ගතියකුත් තියෙනවා. ඒකට වැඩියක් හේතුව අපේ වර්තමානික සමාජය කියන මේ දැන් හැදෙන ලෙඩ රෝග වලට මේ අපේ දේශීය වෙදකම ඔය කොළපොතු මුල් එක කරන වෙදකම් ඔය හරියන්නේ නැහැ. ඔයගේ කාරණා. ඇත්තටම ඔබතුමා මේ කාල සීමා දෙකම අතර බැඳ ඉන්න කෙනෙක් විදිහට විශේෂයෙන්ම මේ පාරම්පරික වෙදකම ඉස්සරහට ගෙනල්ලා ඒ වගේම අපේ යුද හමුදා වගේ ගුවන් හමුදා වගේ කියන්නේ අපේ රටේ බොහොම මේ කාර්යශීලී වෘත්තීයක නියැලිලා ඉඳලා මේ සමාජයන් දෙක ගැනම ඔබතුමාට අත්දැකීමක් තියෙනවා. මොකද ඇත්තටම හිතෙන්නේ මේ දේශීය මේ පාරම්පරික වෙදකම අපිට හරියන්නේ නැද්ද? ඔව් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පාරම්පරික වෙදකම හරියන්නේ නැත්te නෙමේ. අද වෙලා තියෙන්නේ මේගොල්ලෝ පාරම්පරික වෙදකම නැති කරගෙන තියෙන්නේ. මොකද අපේ පාරම්පරික වෙදකම කියන්නේ වෙදකම නෙමෙයි මේ සෝබාධර්ම තිබු දායයක් මේක අපිට. මොකද මව්කුස දරුවා පිළිඳ ගත්තාම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද කියලා අපේ වෙදපත් වල පැහැදිලිව කරලා ලියලා තියෙනවා. ළමයා බඩට පස්සේ ඉස්සෙල්ලාම දෙන්නේ පළවෙනි මාසේ කසාය දෙනවා. ඒ වගේ දස මාසයක් යනකම් කසාය 10ක් දෙනවා. දස මාසේ කසාය දුන්නාට පස්සේ ළමයා ලස්සනට හැරිලා කිසිම අපහසුතාවක් තොරව අම්මා දරුවා බිහි කරනවා. බැරි වෙලාවක්වත් අවාසනාවට දරුවා බඩේ මිය ගියා නම් එහෙම හිත ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. අපිට පොඩි බෙහෙත් තියෙන්නේ. අම්මගේ පෙකිනේ බෙහෙත ගන්නවා නැත්නම් මාපලට කියලා බෙහෙත ගන්නවා. දන්නේම නැහැ ලද්ද මල කඳ එනවා එළියට. ඊට පස්සේ දරුවා පොසුසේ පස්සේ මොකද කරන්නේ? අම්මට දෙන්න ඕන කැඳ වර්ග තියෙනවා, තැඹුන් තියෙනවා. අම්මා නාන්න හොඳද එපාද ඒ තේරම අපේ පාරම්පරික වෙදපොත්වල අපේ වෛද්‍යවරු උපදෙස් දෙනවා. ඊට පස්සේ අම්මට හැදෙන ගර්භසන්නි කියලා එකක්. ඒ ගර්භසන්නියට කිත අති සාර්ථක බෙහෙත් තියෙනවා අපි ගාව. ඊට පස්සේ දරුවා හත බෙහෙත් දීලා දරුවා ලස්සනට ක්‍රමානුකූලව ඒ දරුවා වර්ධනයට අවශ්‍ය ඒ බෙහෙත් අපි අපිට දෙනවා. ඊට පස්සේ දරුවා වැඩි හිටියෙක් වෙනවා. වැඩි කෙනෙක් ඊට පස්සේ කාලේ දරුවා හැදෙන්න පුළුවන්, රතේ හැදෙන්න පුළුවන්, මාන්දම් හැදෙන්න පුළුවන්, নানা ආකාර සෙම හැදෙන්න පුළුවන්, নানা ආකාර රෝග එනවා. ඒ වල මේ පොඩි බෙහෙත් තියෙන්නේ, චූටි බෙහෙත් තියෙන්නේ. දරුවන්ට කෑම කන්න පුළුවන් වෙනවා, දරුවෝ හැදෙනවා. ඉස්සර අපේ පැරණි මහ දේවල් කරේ අපි මේ දේශීය වෙදකමේ පිටිපස්සේ තිබුණේ තමයි මේ දේවල් කරුවේ. අද පේන්නේ නැද්ද? අද නිකන් පගරන ඇට්ටු වගේ ඔහේ යනවා එනවා. මනස කොහෙවත්, කය කොහෙවත් කිසිම ශක්තියක් නැහැ. වැඩක් කරන්න තේරෙන්නේ නැහැ. අහුව නිදිමතයි කියනවා. බස් එකේ යනකොට බුදි. එයි අද අපි වෙලා තියෙන්නේ අපේ ඇඟේ ශක්තිය දැන් සීන වෙලා තියෙන්නේ. හේතුව තමයි මේ අපි ගන්න කෘත්‍රිම ආහාර වර්ග, ඉතින් යම් කෘත්‍රිම පාන වර්ග කිසිම ගුණයක් නැහැ, මොනවක් නැහැ. ඔහේ කන වල බෙහෙත් වර්ග තමයි මේ ගොඩක් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන හේතුව තමයි අපේ මේ දේශීය වෙදකම මං කිව්වාගේ මිනිහා මෙලොවට මොකද බිහිදු දා ඉඳලා මරණය දක්වා හැමදාම ඊට පස්සේ තරුණ බවට පත් වුණා. තරුණ බවට පත් වුණාම ඒවට ඒගොල්ලන්ට වෙනම බෙහෙත් වර්ග තියෙනවා. ඊට පස්සේ වයසට යනකොට වෙනම බෙහෙත් වර්ග තියෙනවා. වාජීකරණ පැත්ත වෙනම තියෙනවා. වාජීකරණ කියන්නේ
අපේ ඇඟේ පංචේන්ද්‍රිය මොකද අපේ තියෙන ධාතු වර්ග තියෙනවා. ධාතු වර්ග දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන ධාතු වර්ග වර්ධනය කරන්න ඕන. ඒවට වෙනම පැත්තක් තියෙනවා ඒවට. ඉතින් හොඳ ලස්සනට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් අපේ මේ සිංහල වෙදකම දියුණු කරගත්තොත්. දැන් අද වෙලා තියෙන්නේ පොඩ්ඩක් දැනගෙන බෙහෙත් කරන්න යනවා. වෙද මහත්තයා කියලා බෙහෙත් කරනවා ඊට පස්සේ හිඟ බෙහෙත් දාන බෙහෙත් ආපුවා. ඒක අන්තිම භයානකයි තත්ත්වය. වෙද මහත්තයා ගාව තියෙනවා ශක්තියක්. එක්ක ශක්තියක් තියෙනවා. ඒ ශක්තියත් එක්ක තමයි ගෝලයට දෙන්න ඕනේ. අපේ දේවල් නැතුනේ මෙන්න මේ තැන් වලින්. පන්සලක හාඳුරු කෙනෙක් මහාන කරගන්නකොට හාඳුරු කියනවා අරන් එන්න කියලා හඳහන. හඳහන අරන් ඊට පස්සේ මොකද හාඳුරු හඳහන අරන් එන්න කියන්නේ හාඳුරු දැක්කම එයාගේ පේනවා පිං ලස්සන ඔයක් තියෙන මිනිස්සෙක් දැක්කම. පිං ලස්සන. ඒක හාඳුරු හඳහන බලලා කියනවා මෙයා මහානකමට සුදුසුයි කියලා. ඒ හඳහන කියන්නේ අපි කරපු පෙර පිං පව්. මොකද අපි මේ සංසාර ගමනක් මේ යන්නේ. අපි හිතනවා නම් අපි මේ ආත්මිතරයි කියලා ඒක මුලාවක්. අපි ඔන්නත දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒකයි. වෙද මහත්තයා නිකන් බිහි වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නිකන් බිහි වෙන්නෙත් නැහැ. බුදු කෙනෙක් නිකන් බිහි වෙන්නෙත් නැහැ. පෙරුම් පුරාගෙන චරිත තමයි ඔය සමාජයේ වෙද මහත්තයෙක් හාඳුන් නමක් රහතන් වහන්සේ නමක් ප්‍රසිද්ධ චරිතයක් කියන්නේ පෙරුම් පුරාගේ මේ ආත්මේ මේ පොඩි කාල සීමාවක් විතරයි මේ ආත්මේ කියන්නේ. එයා විශාල කොටසක් පාස් කරන් ඇවිල්ලා මේ තියෙන්නේ. ඒ පින් බලයෙන් තමයි එයාට වරම දීලා තියෙන්නේ තව කෙනෙක් සුවපත් කරන්න. නැතුව පින් බලේ නැත්නම් ඒක අත ගැහුවට වැඩක් නැහැ. නිෂ්ඵලයි. එයත් පිරිහෙනවා. සමාජෙත් පිරිහෙනවා. ඔක්කොම පිරිහෙනවා. වෛද්‍ය අංග තියෙනවා වෙද මහත්තයෙක් වෙච්චාම. ඒ වෛද්‍ය අංග සම්පූර්ණ කරන්න ඕන. වෛද්‍ය අංග සම්පූර්ණ කරන පස්ස තමයි තමයි එයාලා වෙදකම පිළිහිනවා කියන්නේ. මොකද එයාගේ මෛත්‍රිය තියෙන්න ඕන. කරුණාව තියෙන්න ඕන. ලෙලෙක් දැක්කම ඒ හදවත උණු වෙන්න ඕන. උණු වීමේ ගතිය. ඒ හැමදේම වෙද මහත්තයෙක් සතුව තියෙන්න ඕන. ඉතින් ඒතකොට දෙන බෙහෙත වැඩ කරන 50යි ඉතුරු 50 වැඩ කරන වෙද මහත්තයන් ගුණාංග අනුව. ඒක තමයි සත්‍යය. මේවා මේ අපේ සාම්ප්‍රදායික වෙදහෙදකම මේවා දැන් කරන්න බොහෝ දෙනා ඉතින් මේ ඉදිරිපත් වීමේ උණුතාවයක් තියෙනවා. එහෙම ගත්තාම විදමාත්‍යය ඉතින් මේ කරන වැඩ පිළිවෙල මම බොහොම අගය කරනවා. විදමාත්‍යය කෙනෙක් අනිත් එකෙන් අපි බොහොම සතුටුයි අපි මේ දායක මහත්තයෙක් පිටපැත්තක විහාරස්ථානයේ ආසන්නයේ විතරයි නිදගෙන ඉතින් අපිටත් බොහොම හිතවත්ව විපන්සලටත් බොහොම හිතයිසි භාවයෙන් යුක්තව ඉතින් කටයුතු ඒ ආකාරයෙන් සම්පූර්ණ කිරීම පිළිබඳව හුඟක් සතුටු වෙනවා. සහ ඉතින් මම තවදුරටත් ආශිර්වාද කරනවා. ඉතින් අපිටත් පුළුවන් ආකාරයෙන් අපි ඒවට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. අනුශාසකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සහ ඊළඟට මේ ඉතින් විදමාත්‍ය හොඳ සත්භාවයකින් බොහොම හැඟුම්බරව ඉතින් මේක දීප්තිවත්වම කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ඒක ඉතින් පියවරවල දැන් රාශියක් ආරම්භ කරලා තියෙනවා. දැන් මේ අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් ලොකු ප්‍රචාරයක් තියෙනවා. ඉතින් දැන් මේ නායක භාගයේ දැන් ස්ථාන රාශියක මේ සායන පැවැත්වුවා. ඒවත් අපිට මේ දායකයන්ත් අපිට ඉල්ල කතා කරනවා. ඒ වගේ හොඳ ගුණ තියෙනවා කියලා ඉතින් සුවපත් වීම පිළිබඳව අපිට ඒගොල්ලෝ කතා බහ කරන බොහොම අගය කරනවා. ඒ නිසා අපි තවදුරටත් ඉදමත්යට ආශිර්වාද කරනවා. ශක්ති සම්පන්න බවෙන් යුක්තව, ධෛර්ය සම්පන්න බවෙන් යුක්තව මේ වැඩසටහන අපේ දේශීය වෙදකම ඉතින් ඒවා නගා සිටවන්නට ඉතින් උරදීලා කරදීලා කටයුතු කරන්නට ශක්තිය ලැබෙන්න කියලා මම ආශිර්වාද කරනවා හදවතින්
හොඳයි පෙරවන් සරණ වේවා. මම ඒ කියන්නේ ගුවන් හමුදාවේ සේවය කරද්දී ලැබුවා සතුටට වඩා පුදුමාකාර සතුටක් මේ සේවාවෙන් ලබනවා. ඒ කියන්නේ ලෙඩ හොඳ වුණාම සනීප වෙනවා, ඒ කට්ටිය පින් දෙනවා. ඒ කියන්නේ ඒ ඉන තත්ත්වයට වඩා යන තත්ත්වය දැක්කහම ලොකු සතුටක් දැනෙනවා. වෙද මහත්තයා සෑහෙන මේ සිංහල වෙදකම මේ කියන්නේ යට ගිහිල්ලානේ තියෙන්නේ. ඒක ඉස්මතු කරගන්න ලොකු වෙහසක් ගන්නවා. කඩුපුල්මල් සංවිධානය කියලා සංවිධානයක් හදාගෙන වෙද මහත්තයා දුෂ්කර මේ ගම් වලට ගිහිල්ලා හොඳ කරන්න බැහැ කියන ලෙඩ්ඩු හොඳ කරලා පෙන්නලා මේ සිංහල වෙදකමට මේ තරම් දේවල් කරන්න පුළුවන් කියලා සමාජයට ඒත්තු ගන්නවලා ලොකු සේවයක් කරනවා. එක ලෙඩක් නෙවෙයි ඉතින් බෝනවන රෝග කිව්වම හෘද රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, සෙමහතිය ඒ හැම දෙයකටම කළා හොඳ කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒකට අපේ ළමයිත් උත්සාහය දෙනවා. කවදාවත් කියන්නේ නැහැ අම්මේ යන්න එපා, තාත්තේ යන්න එපා. අපිව දාලා එහෙම කියන්නේ අම්මා යන්න, තාත්තේ යන්න. මේ අපි ඉන්නම්, අපි මෙහෙම ගෙදර වැඩ ටික වුණත් කරගන්නම් කියලා තත්ත්වෙට තමයි දැන් ළමයිත් ඇවිල්ලා ඉන්නේ. එයාලා සතුටු වෙනවා මේ වගේ දෙයක් කරනවට. ඔබතුමාගේ පවුල් ඒකකයේ විදියට ගත්තොත් ඔබතුමාගේ දැන් බිරිඳ සහ දරුවන් මේ අයගෙන් කොහොමද මේ ශාස්ත්‍රයට ලැබෙන දායකත්වය සහ ඔබතුමා මේ කියන්නේ වෛද්‍යකමටම උරුම වුණු පවුලක් විදියට ඒ පවුල් පරිසරයේ දූ දරුවන් ගැනත් අපි පොඩ්ඩක් කතා බහ කළොත්. ඔව් ඇත්තම දැන් අපේ ගෙදර සීලො දෙනාම මම ඇත්තම කියන්න කැමති මේ ශාස්ත්‍රය 180ක් දන්නවා. ඉතින් මට සන්තෝෂයි ඒක. නදීසිය අපේ ජීවිත විශ්වාස කරන්න බෑ. ආදිසි මොනවාට වුණත් ඒගොල්ලෝට මේක කරයි යෑමේ ශක්තිය දැන් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට අපේ බිරිඳ යා ගල් තැලුම් මේ එතකොට මේ පැරණි මේ නියවිරිත්තාවේ පැරණි කුස්තද කුස්ත මේ පැත්ත කුඩා ප්‍රවීණ කරලා තියෙනවා. අපේ මේ ලොකු දුව දැන් යා සම්පූර්ණම ගර්භ කාන්තා රෝග ආතරයිටිස් දැන් යා ඒ සම්පූර්ණ පැත්ත දන්නවා. අපේ චූර දුව හෘද රෝග ඒ පැත්ත දන්නවා. පුතා නස්සාස්ත්‍ර ඒ පැත්ත බොන කරේ දැන් සර්පවිස ඒ සම්බන්ධයෙන් ගොඩක් දිනු කරන් තියෙනවා. චූඩදුව දැන් පොඩ්ඩක් ඒ පැත්ත මේ අදගෙන යනවා. ඇත්තම මේගොල්ලෝ දැන් ඇත්තට අලි කට්ටිය ලොකු කට්ටිය බය නැතුව රෝගීන්ට ප්‍රතිකාර කරන මට්ටමේ දැන් ඒගොල්ලෝ ඉන්නවා. පොඩි කාලේ ඉඳන්ම තාත්තත් එක්ක හිටියේ. එයා බෙහෙත් හොයන්න යද්දී අනිවාර්යයෙන්ම මාව එක්කයි යනවා. අදට උනත් දැන් කොහේ හරි ගමනක් ගියත් මට පෙන්නන්නේ බෙහෙත් ගහක්. අපි 4 දෙනාට මෙහෙමයි. අර ඒ යන වැඩේට වඩා අපිව මේ නැඹුරු වෙන්නේ බෙහෙත් පැලෑටි ගැන. ඕන තැනක ගියත් මේ බෙහෙත් ගහේ නම කියනවා. එහෙම ඒකෙන් වෙන දේ විස්තර කරනවා. දැන් අදට උනත් හැමදාම රැට පැයක් 9 ඉඳන් 10 වෙනකන් අනිවාර්යයෙන්ම තාත්තා පොත්පත් කියලා දෙනවා. තාත්තා ඇත්තටම අපිව පොඩි කාලේ ඉඳන්ම ඒ වෙදකම් පැත්තටම නැඹුරු කරලා තියෙන්නේ. මටත් ඉතින් වෙන ජොබ් එකක් කරන්නට වඩා මමත් කැමති මේ පැත්තටම යන්න. මොකද ඉතින් මේ ලෙඩෙක් සුවපත් වෙලා ඒ ලැබෙන සතුට තරම් වෙන ජොබ් එකකින් කවදාවත් ඒ සතුට ගන්න බෑ. Tamanට නිදහසේ එහෙම වැඩ කරන්නත් බෑ. ඒක හින්දා ඉතින් මම ගොඩක් කැමති මේකට. ඔබතුමා ආපු ගමන සමහර තැන් කටුක වෙන්නේ නැති, සමහර තැන් ඉතාමත් දුෂ්කර වෙන්නේ නැති, ලොකු කැපකිරීම කරන්න සිද්ධ වෙන්නේ නැති. මේ සියල්ලත් එක්ක ආපහු හැරිලා බලලා මේ අතීතේ ඉඳන් අද දක්වා බලද්දි ඔබතුමාට මේ අදයි හෙට දවසයි ගැන මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මට නම් බාධක නැත්තම් මම බාධක හොයන් යනවා. මේ මගේ හැටි.
දැන් මට තියෙන්න ඕනේ මේ මොකක් හරි ජීවිතයේ මේ වෙනසක් තියෙන්න ඕනේ. නැත්නම් මම වෙලකට මවා ගන්න බාධකයක්. ඉතින් ඒ දායිදම් මෙහෙම තමයි මගේ හැටි. ඒ කියන්නේ ලෙඩක් ආවනම් මම ලෙඩට කොහොම හරි මේක බෙහෙත් කරනවා කියලා හිතාගෙන මේකට කොහොම හරි මම පිස්සෙන් ගලපලා මේවා කරලා මොන ක්‍රමෙන් හරි මේක සනීප කරනවා කියලා තමයි මගේ අදිෂ්ඨානය. ඉතින් වෙදක ඉගෙන ගන්නකොට මම එහෙමයි. ඉගෙන ගන්නකොට හරි බාධකම් කටළු ආවා. ඒ හැම දෙයක්ම මම බාරගත්තේ වෙලකට වැස්සේ තිමීගෙන යනවා. ඔක බෙහෙත් හොදවන්න ගියාම පස්සේ ඒ අපි පුස්සයි කියලා වගේ පොඩි වල දේව යන්නේ. ඉතින් වැස්සේ තිමීගෙන එනවා. ඒවා ඉතින් හරි මිහිරි ඉතින් ඒවා හරිම කිසිම දෙයක් අර හදවතට ගන්නෙ නෑ මොනවාක්වත්. කටුවයි කියලා ගන්න හොඳ නෑ මොන කිසිම දෙයක්. කටුවයි කියලා ගත්තට වැඩක් නෑ. මනසෙන් හැමදේම අපි දුකයි කියන්නේ මනසින්, කටුකයි කියන්නේ මනසින්, මිහිරි කියන්නේ මනසින්, ලාභෝ අයසෝ නින්දා අප දුක අටලෝ දහම තියෙනවානේ. අටලෝ දහම තමයි අපි මේ කරකෙන්නේ. අටලෝ දහමේ කම්පණු හිටියනම් එච්චරයි ඉතින්. හෙට උදාවන තවත් දවසක අටලෝ දහම තුල නොසැලී සමාජ යුතුයකම් හා වගකීම් රැසක බලාපොරොත්තු පොදිබඳගත් මේ සොඳුරු ජීවකයානෝ තවමත් එදා සුපුරුදු වැව්තාවුල්ලට පෙම්බදින්නේය.